සම්මා සම්බුදු සරණයි සදහැවත් සුපින්වත් ඔබ හැම දෙනාටම ඊ타මත්ම දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ උතුම් මනුෂ්‍ය ජීවිතය තුළ විවිධ වූ දුක්ඛම් කටළු වලට විවිධ වූ ප්‍රශ්න වලට විවිධ වූ ගැටලු වලට මුහුණ පාමින් වර්තමාන සමාජය තුළ ඊ타මත්ම අසීරුවෙන් ජීවිතය ගත කරන ඔබ හැම දෙනාගේම හිතසුව සදන්නට සිකුරාදා දවසේදී ඔබ වෙනුවෙන් දිගහැරෙන සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් සම්බුද්ධ භාෂිතය තුළ අන්තර්ගත වන තවත් සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් මාතෘකාව බවට පත් කරගනිමින් මෙතෙන් සිට ආරම්භ වන පුණ්‍යවන්ත හෝරාව තුළ ඔබගේ ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන දහම් මඟ පෙන්වා දෙන්නට අපි මේ මොහොතේදී සෝදානම් වනවා. සදහවත්නි සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් ඔබගේත් මගේත් ජීවිත සුපසන් කරගන්නට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනාවන් සිද්ධ කරන අපේ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ අද දවසේදීත් ඊ타ත්ම කරුණාවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රය තුල වැඩමවා වැඩ සිටිනවා. අපි ඊ타ත්ම ගෞරවයෙන් සාදුනාද පවත්වමින් අද දවසේදීත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස වැඩසටහනට සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ දායකත්වය සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් ලබා දීලා තිබෙනවා. මේ වැඩසටහන ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ විසිරුවා හරින්නට. ඒ අනුව අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නොම්බර 22 ඒ නාලන්දා පෙදෙස බෝවල මහනුවර යන ලිපිනෙහි පදිංචි නාලනී ලනරෝල් රණවීර, ඒ වගේම ජයති රණවීර යන පින්වත් දෙපළ ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් අපි මේ පින්වත් හැමදෙනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් අද දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මෙතෙන් සිට ඉදිරියට පවත්වාගෙන යන්නට සූදානම් වෙනවා. අද වැඩසටහන තුල මාතෘකාව බවට පත් කරගනිමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දේශනා කරන්නට සූදානමින් පසුවන්නේ සම්බුද්ධ භාෂිතය තුල අන්තර්ගත වන අංගුත්තර නිකායට අයත් අරක සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගනිමින්. එහෙමනම් අපි උන්වහන්සේගෙන්ම විමසා දැන කියා ගනිමු. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අපි අපේ ජීවිතවලට එකතු කරගත යුතු, අපි අපේ ජීවිතවලට ඇතුළත් කරගත යුතු දහම් කරුණු කාරණා මොනවාද කියන කාරණාවන්. එහෙමනම් අද දවසේ මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් දේශනාව පවත්වන්නට පෙර ආතුව අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනවම තිසරණ සහිත වූ පංචශීලෙහි ප්‍රථමයෙන් පිහිටවන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් අප නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් ඒ වගේම අද සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයේ ගෙන කටයුතු කරන නාලනී ලනරෝල් රණවීර මහත්මිය, ජයති රණවීර මහත්මිය ඇතුළු පවුලල පින්නතුන්ලා හැමටත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දේශනාව සාකච්ඡාව නරඹන ශ්‍රවණය කරන ඔබ හැම දෙනාමත් ඒ වගේම සඳුන් ජීවන්ත පුතුණුවන් හා කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසේවා. දුක් දුම්නස් බැහැර වී ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් පහල කරගෙන වර්තමානයේ මේ දිනවල පවත්නා දුෂ්කර කාලයත් ඉක්මනින්ම සංසිඳුවාගෙන හැමතෙම සැනසෙල්ලක් වේවා. ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ ආමබන්තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපකං බ්‍රාහ්මන ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්ඛං බහු පායාසං මන්තාය බුද්ධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණං තී සාදු 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 උතුම් තුනුරුවන් සරණයි පින්වත්නි අද සුපසංජීවිතයේ සඳහම් දෙසුම සාකච්ඡාවෙහි මාතෘකාව හැටියට අප ආශ්‍රය කරගන්නේ අපේ ජීවන්ත පුතුණුවන් සඳහන් කළ අයුරින්ම අංගුත්තර නිකායට අයත් අරක සූත්‍ර දේශනාවයි. මේ සූත්‍ර දේශනාවෙන් ලෞකික ලෝකෝත්තර ආධ්‍යාත්මික අවස්ථා දෙකම දියුණු කරගෙන දුක්ඛ දෝමනස්ස ඉදිරියේ පවා කුසල් සිත ඇති කරගෙන ජීවිතයේ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි පාත්වා ගන්න ආකාරය සාකච්ඡා කරන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අප ඉදිරියේ පිරිසක් නැති වුණත්
ඔබට පුළුවනි අප මේ සඳහන් කරන මතු කරන ධර්මකාරණා ඔබ තුලින්ම විමසලා බලලා ධර්ම මනසිකාරයෙන් විදර්ශනා උපේක්ඛා ගුණයෙන් යුක්තව පස්සද්ධියක් මුදුතා ලහුතා කියන සනසිල්ල නිවීම සිතේ මෘදුකම ඇති කරගන්න පුළුවනි. ඒ තුලින් කුසල් සිතයි උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. අද දවසේ මේ සූත්‍ර දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා ජීවන්ත පුතුණුවනි මේ ලෝකේ දුර්ලභවම අපි ලබාගත් මේ අවස්ථාවෙන් අපි මේක හඳුන්වන්නේ කන සම්පatti, ෂණ සම්පත්තිය කියලා. ඊටාම උතුම් අවස්ථාවක් අපි මේ මනුෂ්‍ය ජීවිතයත් එක්ක ලබාගෙන තිබෙන්නේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කොහොමද කියන එක. ඒ ප්‍රයෝජනය ගන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට මූලික වශයෙන් අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස බේත් ටික ලබාගෙනම ජීවිතය පවත්වනවා කියන තැනකම නෙමෙයි. පුතේ ඒ වගේම පින්වත්නි සමහර කෙනෙකුට හිතෙනවා මේ දුක්ඛ දෝමනස බහුල කාලයක ඔය ධර්මය නැත්තම් ඒ අත්තන්ගේ වචනයෙන් බොහෝ කෙනෙකුගේ ඔය බණ අපේ හිත තුළ ධාරණය කරගන්න පුළුවන්ද කියලා. මේ ආහාර පාන හිඟපාඩු බේතේ හිඟපාඩු කාලයක ඕක හිතට ගන්න පුළුවන්ද? ඒකද මේ කාලේ වඩාත්ම අවශ්‍ය කරන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන් ප්‍රශ්න කරනවා. පින්වත්නි සතර අපායෙන් අත්මිදිලා අපි දුර්ලභ මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නොවේද? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේදී උන්වහන්සේ ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් සසරේ ඇති භයානක බව අවබෝධ කරගත්තා. පුබ්බේ නිවාසානුස්සති චුතුපපාත ආසවක්ඛය නම් වූ ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් තමන් වහන්සේගේ සියලු සත්‍යයන්ගේ සසර පිළිබඳව දැකලා ඒ සසර දුකක් වැඩිපුරම සතර පායෙ ඉපදිලා අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. මේ අවබෝධ කරගත්තේ නැත්නම් මතුමත්තේ දුක්ඛිත වූ සංසාර ගමන් කරන්න වෙනවා. ඒට හේතුව අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් මතුවෙන්නේ තෘෂ්ණාව, ආශ්‍රව ධර්ම. අන්න ඒ ආශ්‍රව ධර්ම රාග දෝෂ මෝහ මුල් කරගත් ආශ්‍රව ධර්ම මේ අවිද්‍යාව නිසා මතුවෙන්නේ. අන්නේ ආශ්‍රව කෙලෙස් බැහැර කිරීමෙනුයි මේ සැනසෙල්ල ලබන්න පුළුවන්කම තිබෙන්නේ. එනම් මේ සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් සසර පුරාවටම අපි මුහුණ පාපු දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ ඥානය හැඳින්වුවේ පුතේ ආසවක්ඛය ඥානය කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරු අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ පළවෙනි දේශනාවේදීම මතකොට දැක්වුවේ නේද දුක්ඛාර සත්‍යයේදී. ඔබට මතකයි. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛාති. ඉපදීම, ලෙඩවීම, දි รา ගෙන යාම, මරණය, අප්‍රියන් හා අප්‍රිය වස්තු සිතුවිලි සමග එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රිය සිතුවිලි අරමුණු වලින් බැහැර වීම, යමක් කැමැතිනම් ඒ දේ අපිට ඕන විදියට සිදු නොවීම. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. දැන් වර්තමානයේ තුල පුතේ වඩාත්ම සිදුවෙන්නේ ඒ. බොහෝ කෙනෙක් සඳහන් කරන මේ ආහාර පාන, බේත් හේත් හා ඔබ සඳහන් කරන ඉන්ධන මේ හැම දෙයකම අපිට ඕන විදියට කිසිවක් සිදු නොවන බව පැහැදිලි කලින් කලට. ඒක වෙනත් ආකාරයකින් විග්‍රහයට ගන්න පුළුවන්. නමුත් අපි මේ සාකච්ඡා කරන්නේ ධර්ම මනසිකාරයෙන් අපි කොහොමද සැනසෙල්ලක් ලබන්නේ කියන එක. එතකොට මේ ජීවිත ගමනේ යථා ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සංසාර ගමනේ අතීතයේ මේට වඩා භයානකයි. සතර පායේ ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා ඊටාම දුර්ලභ අවස්ථා මේ ලබා ගත්තේ. ඒ නිසා ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික පැවැත්ම තුළ කලින් කලට ඔබේ වචනෙන් සඳහන් කළොත් දියුණුව, අභිවෘද්ධිය, ඒ වගේම දුක්ඛ දෝමනස්ස, ගැටලු, පරිහානි, සාගත, විවිධ අහේනි මේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේවා ධර්මයේ ඒවට භාගතුන් වහන්සේ ලෞකික වශයෙන් දියුණුව ඇති කරගන්න ආකාරයත් පුතේ රජවරුන්ට උපදේශනය දුන්න මහා චක්කවර්ති සීහනාද සූත්‍රයේ තුල දස රාජ ධර්ම පෙන්눔 කළා. ලෝකේ පැවැත්මේ පටන් ඇතුණු ස්වභාවය අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ පටන් පෙන්눔 කළා. ඒ වගේම ඔබ කවුරුත් නිරන්තරයෙන්ම හොඳින්ම දන්න සිගාලෝවාද ව්‍යග්ගපජ්ජ වගේ සූත්‍ර දේශනාවලදී ඒ පෞල් පරිසරය තුල තමා තුලින් පවා අපේ ජීවිතවල
ලෞකික වශයෙන් දියුණුවක් ඇති කරගන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කළා. දැන් සියලු දෙනාම දන්න කරුණක් පුතේ මම හිතන ඔබ මතක් කරගන්න පුළුවනි. මේවා අහලා හිතේ තියාගත්ත පමණක් නෙමෙයි. ජීවිතයට ධර්මයේ මොහු කරගෙන සැනසෙලිමත්ව පාත්තගන්නේ කොහොමද කියන එක මතු කරගන්න ඕන. දැන් අපිට හොඳින් ඉන්නවා කියන කාලෙක තරමක් හොඳින් පහසුවෙන් සිටිනවා කියන කාලෙක ඔබට මතකයිනේ අර ප්‍රසිද්ධ කවුරුත් බොහෝ පිරිසක් දන්න ධනෙ උපයලා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. උපයන දෙයින් ටික ටික නමුත් කොටස් හතරකට බෙදලා එක කොටසක් අනුභවයට. අනුභවය කියන ආහාර පමණක්ම නෙමෙයි ඇඳුම් පැළඳුම් ඒ දෙත් එක්කම බෙත්තේ. දීහි කම්මං පයෝජයේ තව කොටසක් නැවත ධනය ලැබෙන ආකාරයෙන් ආයෝජනය කරන්න. එතකොට ඒ ආයෝජනය කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඒ අනුව ලැබෙන ප්‍රතිඵලයේ අස්සන්න ඵලයත් වැඩි වෙන පටන් ගන්නවා. එතකොට එතනින් දකින්න ඕනේ. චතුත්තංච නිදහපේ හතරවෙනි කොටස තැම්පත් කොට තබන්න මොකටද? ආපදාසු භවිස්සති කරදරයක් විපතක් එනකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. කලින් කලට ලෙඩ දුක් වෙන්න පුළුවන්. ඒ වගේම වැස්සෙන්, ගින්දරෙන්, වෙන වෙන ස්වාභාවික විපත් වලින් යම් විටක ලෝකයේ පැවැත්ම අනුව පවතින සොර සතුරන්ගෙන් ඔබ කියන විදියට බලාපොරොත්තු නොවන උපද්‍රව වලින් මේ විදිහේ දේවල් ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ ඇතිවෙච්ච තත්ත්වයක් මේට එක්තරා කොටසක්. එතකොට අපි යම් ධනයක් යම් වූ ආකාරයකට තැම්පත් කොට තිබුණනම් කල්පනාකාරීව ඒ ධනයත් කලමනාකරණයෙන් යුක්තව වෙනදා වගේ මේසයට කෑම මේසයට අපි හැම හිතමු ඔක්කොටම නොවුනත් ව්‍යංජන රසවත්ම 5-6ක් හෝ අතුරුපස මේ දේවල් අද නොලැබුණත් අපි ධර්මයෙන් ඇති කරගත්ත මනසින් අනුව පෝෂ්‍යදායී වෙන්න ඕනේ එක ව්‍යංජනයක් බත් ආදී ආහාරයේ නමුත් නිරෝගී බවට උපකාරයක් වෙන්න ඕනේ. එය රස තෘෂ්ණාවකම එක විටම බලාපොරොත්තු වෙන්නේ නැතුව පෝෂ්‍යදායී ජීවිතය පාත්ත ගන්න තරමේ අර හිඟ වුණත් ඒකෙන් අපේ හිත පාත්තගෙන අපි අපේ පවුල තුල තමා විසින් කොහොමද ධර්මයක් මුසු කරගෙන නැගී හිටීමක් ඇති කරගන්නේ කියන තැනකින් අපි පාත්ත ගන්නවා. නැත්නම් පුතේ අපි වැරදි දෙකක් සිද්ධ වෙනවා. මේ ගත වෙන මොහොත දුක්ඛ දෝමනස් වලටපත් වෙලා ගන්න ආහාරය හා ඒ පවතින ස්වභාවයත් අකුසල් සිදු වෙන ආකාරයෙන් ඒක භුක්ති විඳිනවා. ඊළඟට සසරට මහා කෙලෙස් ස්වභාවයක් අපි ගොඩ ගසා ගන්න වෙනවා. එතකොට දැන් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු සකස් වෙනකොට විඥානයේ මේ අරමුණ හඳුනා ගන්නවා. එතකොට ධර්මයෙන් අපේ හිත පුරුදු කරගෙන නැතිනම් මෙන්න මේ ධර්මය කොහොමද මේ අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කළමනාකරණය කරන්නේ කියන අහලා තියෙනවා හිතෙත් තියෙනවා. හැබැයි ඒකට අර ලබති ධම්මූප සංහිතම් පාමොජ්ජං ධර්මයේ මුසු කරගෙන සනසිල්ල ලබන්න කියන දේ අපිට හුරු නැතිනම් අර ඇසෙන් දැකෙන රූපයත් එක්ක චක්කු විඥාණයෙන් අභාවිතකම පුරුදු නැතිකමත් එක්ක ස්පර්ශයෙන් ඊළඟට ඇති වෙන්නම වේදනා කියන තැනින් දුක්ඛ වේදනා තරහ වෛරය අමනාපයේ ගැටීමත් එක්ක. එතකොට කනේ ශබ්ද අහනකොට සෝත විඥාණයෙන් හඳුනා ගන්නවා අභාවිත හිත ස්පර්ශ කරලා කනයි ශබ්දයයි සෝත විඥානයේ ඊළඟට හදා දෙන தත්ත්වය දුක්ඛ වේදනා කියන අසූ දෙයින් මොහතකින් අමනාපයේ ගැටීම කේන්තිය මේ දේවල් ඇති වෙලා ඊළඟට මොකද වෙන්නේ මේ හැම චිත්තක්ෂණ ඊටාම සල්ප වේලාවකින් චිත්තක්ෂණ කියන අවස්ථාවක ওই අවස්ථාවක චිත්තක්ෂණ 17ක් අභාවිත හිතක් අවසානයේ පුතේ භවාංග චලන භවාංග ඡේදන දැන් ඇසෙන් රූපණං චක්කු පංචද්වාරජ්ජන හිත චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වුත්තපන ඊළඟට ජවන්සිත හා තදාලම්බන නැවත භවංග වලට වැටෙනවා. ෂණයකින් ඊ타ම ෂණයකින් අභාවිත හිත අපි මේ ධර්මයේ මුසු කරගන්න නැත්නම් පුරුදු කළ නැත්නම් අකුසල පක්ෂයට වැටිලා කෙලස් නැවත මහා කන්දක් වගේ ගොඩ ගැහෙනවා. සමහර ප්‍රශ්න විසඳෙයි. සමහර ප්‍රශ්න කාලයක් තියෙයි. හැබැයි මෙතෙක් අපි පුරුදු කරපු ධර්මයත් එක්ක අපි කුමක්ද ඉගෙන ගත යුත්තේ පුරුදු කළගත්තු ගත වෙන හැම මොහොතක්ම ලබාගත් දුර්ලභ අවස්ථාව ගිලිහිලා යනවා. ඒ බව තේරුම් අරගෙන අපි ඒ අවස්ථානුකූලව ධර්ම මානසිකාරයෙන් ජීවිතේ පවත්වමින් සසර ගමන නම් දුගතියට ඇදගන්නේ නැතුව මේ දුර්ලභ ලද ෂණ සම්පත්තියෙන් උතුම් ප්‍රයෝජනයක් ගන්නට අඩුම තරමේ දුගතිය වළක්වගෙන සම්‍යක් දෘෂ්ටිකව සුගතියවත් අරමුණු කරගන්න අවස්ථාවක්
නිවන් අරමුණු කරන අවස්ථාවක සුගතියවත් ඒ මඟ තුල සකසා ගන්න පුළුවන්කමක් තිබෙන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ පුතේ පවතින ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න එපා කියන එක නෙමෙයි. මේ අදහස් කරන්නේ පිළිතුරු හොයන ගමන් විසඳුම් හොයන ගමන් හැබැයි ධර්ම මනසිකාරයෙන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට භාග්‍යවතුන් වහන්සේගේ දේශනා මගට යොමු වෙලා කොහොමද අකුසල සිත හැකිතා දුරට ඒව මතු වුණත් ඒ මොහොතේම අවබෝධයෙන් සංසිඳවලා අර නැවතත් ගිහිල්ලා භවාංග වලට කෙලවර අකුසලයක් හැටියට තැම්පත් වෙන්න ඉඩ නොවි පරිත්ත කරගන්න ඕන. මගදීම මේ චිත්ත වීතිය එහෙම නැත්නම් ලෝභ දෝෂ මොහ ඔස්සේ සකස් වීගෙන යන අකුසල සිත නතර කරලා සංසාර ගමනේ භයානක බව, දුර්ලභ ලැබූ අවස්ථාව, ඒ වගේම හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය, අපි කැමැති පරිදි සියල්ල සිදු නොවන ස්වභාවය, විවිධ අනිකුත් සියල්ලම ඔබට දැන් ඇහෙන දකින මේ සියල්ලම මෙනෙහි කළ අපේ සිත මම මුලින් සඳහන් කළා වගේ පස්සද්දි. චිත්ත පස්සද්දි, කාය පස්සද්දි, චිත්ත ලහුතා, කාය ලහුතා, චිත්ත මුදුතා, කාය මුදුතා ආදී වශයෙන් සෝබන චෛතසික සිත සුවපත් කරන සිතුවිලි ධර්මයේ සඳහන් කළා. ඒ අනුව සිත පවත්වා ගන්න, කුසල් සිතම පවත්වා ගන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. එහෙම නැත්තම් පුතේ අපේ ජීවිත කාලය තුල අපි පුරුදු කළා කියන ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගත්තා. පුරුදු පරිදිම ඇලීම සහ ගැටීමත් එක්කනම් අපි මේ ධර්මයේ අර සමහර විටක ඔබේ හිත රිදෙන්න එපා පින්වත්නි. මංගල්‍යයකට සහභාගී වෙනකොට අඳින ඇඳුම ඒක සහභාගී වුණාට පස්සේ අරන් තියලා තියෙනවා. නැවතත් අවස්ථාවකදී ප්‍රයෝජනට ගන්න. ඒ වගේද මේ ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර වලට පමණක්මද කියන තැනක ප්‍රශ්නයක් මතුවෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ගැඹුරු අදහසක් සරලව ඉදිරිපත් කළේ අපි දුක් දෝමනස්ස පවතින කාලයක. නමුත් ධර්මයේ ඇසුරු කරගෙන අපි සැනසෙන ආකාරය අපි අපේ හිතට පුරුදු කරන්න ඕනේ. ඒ වගේම අපිට ලොකු යමක් කරන්න පුළුවන්. ඒ ආධ්‍යාත්මික බලයේ ශක්තිය ඔස්සේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා කරන්න පුළුවන්. සම්‍යද්දෘශික දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලැබෙනවා. පෞල් පරිසරය තුල අපිට සැනසීමත් බවක් අපිට ආශිර්වාදයේ ප්‍රාර්ථනා වචන වලට සිතුවිලිට පමණක් නෙමෙයි. ඒව වචනයෙන් ක්‍රියාවෙන් නංවාගෙන කොහොමද ඒ මාර්ගය සකසා ගන්නේ කියන තැනකට අපිට හිත පාත්ත ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙනුත් හිත ඇති කරගෙන අපි මුලින් සඳහන් කළ අරක සූත්‍ර දේශනාව. පුතේ මා මේ පසුබිමක් සඳහන් කළේ සියලු දෙනාටම. එහෙම නැත්නම් බොහෝ කෙනෙක් මානසික පරිසරය අනුව මේ ධර්මයේ ශ්‍රවණය කළත් යම් විටක දෙගිඩියාවෙන් පසු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තමයි පැහැදිලි අවබෝධයක් ඇතිව තමයි මේ මාර්ගයට අපි සමීප වෙන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි එක්තරා කාලයක උන්වහන්සේ අතීත කතාවක් දේශනා කරනවා. අරකණං වූ වීත රාගී ඒ වගේම කෙලෙස් සමනය කරන්නට මඟ අවබෝධ කරගත්ත ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමක් අරක නමින් වැඩ හිටියා. ඒ උන්වහන්සේ දේශනා කරනවා අපකා බ්‍රාහ්මණය ජීවිතං මනුස්සානං පරිත්තං මනුස්සයන්ගේ ජීවිත බොහෝම කෙටි ලහුකං ඒ වගේම ඊටාම ලඝුයි ඊටාම කෙටි පරිත්තං කියන්නේත් කෙටි ලඝුකං කියන්නේත් ඊටාම කෙටි ඊටාම අඩු ස්වභාවයක් පවතින්නේ බහු දුක්ඛා බහුපායාසා බොහෝ දුක් සහිතයි බහුපායාසා උපායාස කියන්නේ සිත්වල මානසික ගැටලු ඒ වගේම ඊළඟ මොහොත අනාගතය පිළිබඳව ඇතිවන බිය සහිත ස්වභාවය. ඒ නිසා මනසේ ඇතින වෙවුලන කියන්නේ සිතුවිලිත් එක්ක මට කුමක් වෙයිද අපිට කුමක් වෙයිද මේ කියන බහු දුක්ඛා බහුපායාසා බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි මේ ජීවිත ගමනේ ස්වභාවය. ඒ අරක ශාස්ත්‍රඥයන් වහන්සේ දේශනා කරන තම ශ්‍රාවකයන්ට මන්තාය බොද්ධබ්බං සම්මා ප්‍රඥාවෙන් මේ ටික අවබෝධ කරගන්න ඕනේ. සම්මා ප්‍රඥාවෙන් මේ අවබෝධ කරගන්න. දැන් අපි අර මුලින් මේ දේශනා කළා වගේ සම්මා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. පින්වත්නි සම්මුතිය තුල පමණක් සම්මතයෙන් හිතන්න කියන්න කරන්න ගියොත් මම කැමති අරමුණ මටම ඕනේ. මම කැමති අරමුණ සිද්ධ වෙන්නේ නැත්නම් අපි ගැටීමටපත් වෙනවා. මොනව කරන්න මේ හිතන විදිය මොනව කරන්නත් ඇහැ කන ආදී ඉන්ද්‍රියන් සතුරු කරලමනේ ඉන්න ඕනේ. ඒ දේ සිද්ධ වෙන්නේ නැත්නම් වෙන මොනම එකක් තේරුමක් අවශ්‍ය නැහැ කියලා හිතවලට දැනෙන්න පුළුවන්. ඒ නිසා මන්තාය බොද්ධබ්බං සම්මත් ප්‍රඥාවෙන් මේක විමසලා බලන්න ඕනේ. මේ මනුස්ස ජීවිතයේ වටිනාකම. නැවතත් මතක් කරොත් අප්පකා බ්‍රාහ්මණ ජීවිතං මනුස්සානම් පරිත්තං ලහුකං බහු දුක්ඛා බහුපායාසා මන්තාය බොද්ධබ්බං මේ ලැබූ මනුස්ස ජීවිතයේ බොහෝම කෙටි
ඊටාම අඩු ස්වභාවයක් පවතින්නේ. බොහෝ දුක් වලින් පිරීලා, බොහෝ උපායාසයන්ගෙන් පිරී පවතින්නේ. මන්තාය බුද්ධබ්බන් සම්මත් ප්‍රඥාවෙන් මේ ටික අවබෝධ කරගන්න. සම්මත් ප්‍රඥාවෙන් මේ බව අවබෝධ කරගන්න. තව දුරටත් අරක ශාස්ත්‍රවරයන්න් වහන්සේ දේශනා කරනවා. මේ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. පින්වත්නි, ධර්මයේ දකින්න ඕනම දුෂ්කර කාලයක, කරදර විපත් තියෙන කාලයක සම්මුතිය තුල කටයුතු ධර්මානුකූලව විනය ශික්ෂණයක් අනුව ඇතිව කටයුතු කරන ගමනේ ඒත් ආධ්‍යාත්මික සුවය අපි ඇති කරගන්න මේ වදන් පෙළ ඔබේ සිත් පුරා ඇති වෙන්න. අහන්න ජීවන්ත පුතේ මේ වදන් පෙළ ඒ තමයි කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. නැවත අපි සජ්ජහනා කරමු, සඳහන් කරමු. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. කුසල් දහම්හි යෙදෙන්න, ඒ වගේම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න උපන්නාහට නොමරී සිටීමක් නැත. ඒ අදහස. දැන් අර මුලින් සඳහන් කළ ශාස්ත්‍රවරයන්න් වහන්සේ පින්වත්නි මේ අදහස දේශනා කරනකොට මිනිස්යාගේ ආයුෂ අහලා බලන සූත්‍ර දේශනාවට අනුව පුතේ අවුරුදු 60000ක්. එහෙමයි. හිතලා බලන්න ඒ කාලය තුල අවුරුදු 60000ක්. ඒ 60000ක් පවතින කාලයක ඒ තරුණ දරුවෝ අවුරුදු 500දී 60000ක් පමණ දීර්ඝාස තියෙනවා. අවුරුදු 500දී තමයි ආවා විවාහයන්ටපත් වෙන්නේ. එතකොට බලන්න 60000ක්. 60000ක්ම ජීවත් වුණොත් 59500ක් ඕනනම් ජීවත් වෙන්න පුළුවන්. 60000න් අවුරුදු 50000ක් ජීවත් වුණා කියලා හිතන්න. විවාහ ජීවිතය කොයිතරම් ගත කළාද? 49500. ඔය විදිහට හිතලා බලන්න. මේ තරම්. එතකොට අද පවතින්නේ සාමාන්‍යයෙන් අවුරුදු 100ක් හෝ සල්පයක් වැඩි අදහසක්. සියලු දෙනාටම එසේ නොවේ. නමුත් මේ කතාව මේ දේශනාව අරක ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන කාලය තුල අවුරුදු 60000ක්. අවුරුදු 500දී විවාහයටපත් වෙනවා. එහෙමනම් හිතලා බලන්න. ඒත් මේ සංසාර ගමනේ ඇති භයානක බව, මේ ජීවිතයේ ඇති යථා ස්වභාවය අපකා බ්‍රාහ්මණ ජීවිතං පරිත්තං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්ඛ බහු පායාසා මන්තාය බුද්ධබ්බං. සම්මා ප්‍රඥාවෙන් දැක ගන්න. මිනිස්යන්ගේ ජීවිත ඊටාම කෙටි, ඊටාම ලඝුයි, ඊටාම අඩුයි. මේ නිසා බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාසයන්ගෙන් පිරීලා පවතින්නේ. කත්තබ්බං කුසල් දහම් සිද්ධ කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. මීළඟට සඳහන් කරන නත්ති ජාතස අමරණං උපන්නාහට නොමරී සිටීමක් නම් නැහැ. අමරණීයත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි, ඔබ සියලු දෙනාටම ඇහෙනවනේ. ඇහෙනවා. හැබැයි ඥානයක් කරගන්න, සුතමේ ඥානයක් කරගන්න. සුතමේ ඥානය කිව්වේ සම්මුතිය තුළ මේ වස්තු පැවැත්වුවත් අරමුණු ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු පැවැත්වුවත් විනය ශික්ෂණයක් ඇතුව පරමාර්ථ ධර්ම වශයෙන් හේතුම් තත්ත්ව කරගෙන සකස් වුණු පණ ඇති හෝ පණ නැති සියලු සවිඥානික අවිඥානික වස්තු, සියලු සංස්කාර ධර්මියෝ, සියලු සංකත ධර්මියෝ ඒ හේතුන්ගේම විසිරියාමෙන් නැතිව යන්නේ. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි. මෙන්න මේ අදහස සිතෙහි දරාගෙන සුතමය ශ්‍රවණය කරන්න. මේකට කියනවා පුතේ සුතමේ ඥානය කියලා. නැවත නැවත ධර්ම මනසිකාරයෙන් මෙනෙහි කරන්න. ධර්මයක් ඇසුරු කරගෙනම මෙනෙහි කරන්න. ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන හිතන්න ගියොත් පේන දේත් හිතින් ගන්නෙත් ලෝභයෙන්මයි ද්වේෂයෙන් මෝහයෙන්. ඇහෙන දේත් අපි ඉස්සෙල්ලම හිතෙන් වචනේ සඳහන් කළොත් හිතෙන් පනින්නෙම අර ඒ ස්වභාවයට. නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි ආදී වශයෙන් අර ධර්ම මනසිකාරයෙන් තොරව ශ්‍රවණය කළ හිතනකොට ඒ අනුවමයි හිතන්නේ. ඒ අනුවමයි කතා කරන්නේ. ඒ අනුවමයි කියන්න පටන් ගන්නෙ. ඒක අපි ඔක්කොම අපේම ජීවිතවලින් අපි මෙනෙහි කළ බලමු. දුච්චින්තිච තිංචීත හෝති දුබ්බහසිත භාසි දුක්ඛත කම්මකාරී. එතකොට නරක දෙයක්ම හිතනවා. තරහින්ම අමනාපයෙන්ම තද ආසාවෙන්ම හිතනවා. ඒව නරක විදියටම කතා කරනවා, නරක විදියටම ක්‍රියා කරනවා. අර සුතමය ප්‍රඥා නැත්නම් සුතමේ ඥානය කියන එක නිසි විදියට සකස් වුණේ නැහැ. චින්තාමය ඥානය එතකොට පහළ වෙන්නේත් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් සුතමේ ඥානය ධර්මමනසිකාරයෙන් යුක්තව ශ්‍රවණය කරන්න.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාද අප ගෞතම ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේම මෙයයි. මේ සූත්‍ර දේශනාවට අනුව ඒ අරක ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. නැවතත් මතකයිනේ අප්පකා බ්‍රාහ්මණ ජීවිතම් මනුස්සානම් පරිත්තං ලහුකං බහු දුක්ඛ බහු පායාසහ මන්තාය බොද්දබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණා. පුතේ මා නැවත නැවත මේ සජ්ජායනා කරන්නේ සඳහන් කරන්නේ අපේ පින්නතුන්ලාගේ හිත තුළ ඔබ මතකයේ තිබුණත් දැනගෙන හිටියත් නැවත අවදි කරන්න. නැවත නැවත මේ කුසලාරම්මන සකස් වෙන අදහසම ඔබ හිතවලට දෙන්න. වැඩිපුරම එහෙම නැත්තම් ඇලීම, ගැටීම, මුලාව වැනි දේවල් පෙනිලා, ඇහිලා, දැනිලා එයටම බර වෙන්න පුළුවන් මේ සිත. නැවත නැවත ධර්මයේම මෙනෙහි කරනකොට ජීවිතයේ යථාර්ථය අපි දකිනකොට ඉස්සෙල්ලා අපි නිවීමක් ඇති කරගන්න. අන්නේ නිවීම තුලින් දකින්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. අනේ එතකොට සුචින්තිච චින්තිච හෝති. හොඳ දෙයක්ම හිතනවා. සුභාසිත භාසී හොඳ දෙයක්ම කියනවා. සුකත කම්මකාරී හොඳ දෙයක්ම කරනවා. දැන් ධර්මයේ අපි ප්‍රයෝජනෙට ගන්නෙ මේ දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ ඒ වෙනුවෙන් නේ පින්වත්නි. ඒ වෙනුවෙන් මේ දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ. අපි මේ මගට යොමු වෙන්නට ඕනේ. හොඳයි ඊළඟ දහම් කොටස් අපි ඉදිරියට සාකච්ඡා කරගනිමු පුතේ. ඊළඟට දේශනා කරනවා අරක ශාස්ත්‍රවරයන් වහන්සේම මතු කළ දක්වනවා ජීවිතේ හිතන්න යමක්. අප ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒ අනුමත කරන මොකද සියලු සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ එකම සත්‍යයක්. එහෙමයි. අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණය මතුකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයමයි දේශනා කරන්නේ. කලින් කලට මිනිස්යන්ගේ රාග දෝෂ මෝහ නිසා මේක වැළලී යනවා. යටපත් වෙලා යනවා. ওই ලෝක විනාශය කියන ස්වභාවයට එනවා කියන්නේ මිනිස්යන්ගේ සිතුවිලිමම නරක වීමෙන් ස්වභාව ධර්මයක් විනාශ වීමෙන් ආයුෂත් අඩු වෙලා ඒ තමයි අවසානයේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේදී සූර්ය 7 දෙනෙකුගේ පෑවීම කියලා. එක සූර්යයක නමුත් සූර්ය 7 දෙනෙකුගේ වගේ රශ්මියක් ඇවිදිලා මුළු ලෝකෙම විනාශ වෙලා යන්න පුළුවන්. මහා සාගරය සම්පූර්ණයෙන්ම ගලලා ජලයේම යට වී යන්න පුළුවන් භූමිය නොපෙනියන අවස්ථාව දක්වා මේ තමයි සූත්‍ර දේශනාවල පැහැදිලි කොට දක්වා තිබෙන්නේ. මේ නිසා තමයි අප ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒ අරක ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ අදහස අනුමත කරමින් නැවත බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකාණන් වූ සිව් පිරිසටමයි මේ දේශනා කරන්නේ. එහෙනවනේ බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකාණන් වූ සිව් පිරිසටමයි දේශනා කරන්නේ. දැන් ඊළඟට මේ ලැබූ දුර්ලභ අවස්ථාව පිළිබඳව නැවත මෙනෙහි කරන්න මෙන්න මේ උපමා දක්වන. ඔබේ සියල්ල අහලා තියෙන පුතේ ඒ තමයි හිමිදිරි පාන්දර තෘණ අග තිබෙන පිනි බිඳුවක්. හිරු පායාගෙන එනකොට මුණයන් වේලාවකදී බිමට කඩාගෙන වැටෙයිද කියලා කෙසේනම් කියන්නද? ජීවිතයත් ඒ වගේ. ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං. මේ ජීවිතේ බොහෝම කෙටි, බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාසයන්ගෙන් පිරීලා පවතින්නේ. සම්මා ප්‍රඥාවෙන්ම අවබෝධ කරගන්න. තෘණ අග තිබෙන පිනි බිඳුවක් මුණයන් වේලාවකදී බිමට කඩාගෙන වැටෙයිද කෙසේනම් කියන්නද? ඒ වගේම මේ ජීවිතේ ඊටාම කෙටි. ඊළඟට වැසි පොද වැටෙනකොට වස්සාන කාලේ ජලය මතට වැටෙන දිය බිඳු හට අරගෙන වියකී සිඳී යනවා ක්ෂණයකින්. ජීවිතේ යථාර්ථයත් ඒ වගේ. උපතහා සමගම මරණය පැමිණ ඇත්තේය. වදකයෙක් මෙන් එය මරන්නට ඉඩ සොයන්නේමය. මව් කුසේ පටිසන්ධි විඥානයේ සකස් වූ මොහොතේ පටන් මරණය උරුම කොටගෙන පවතින්නේ. මෙලොවට බිහි වූ අවස්ථාවේ හැම ආස්වාස ප්‍රස්වාසයක පිටුපසින් පවතින්නේ මරණය. ඕනම මොහොතක් මේ ජීවිතයේ කෙලවර වෙන්නට පුළුවන් වැහි බිඳුවක් වැටිලා ක්ෂණයකින් ඇති වී නැති වී යන ස්වභාවයේ ජීවිතෙන් දකින්න. අපි ජීවත් වෙනවා කියන අරමුණුත් එක්ක පුතේ. පින්වත්නි අරමුණුත් එක්ක. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසට සිතුවිලි. මේවා සත්පුද්ගල සංඥා වශයෙන් අපි ගන්නවා. අම්මා, අපච්චි නැත්තන් තාත්තා, දුව, පුතා, ස්වාමියා, බින්ද, නැන්ද, මාම, ආච්චිසිය, යහළුවෝ, හිත මිත්‍රෝ, රටවාසීන්, ලෝකවාසීන්, මිනිස්සු මේ විවිධ වචන වලින් අපි අරමුණු හදා ගන්නවා. මේවා ප්‍රිය අප්‍රිය වශයෙන් ඊළඟට බෙදා ගන්නවා. මේවා ඊළඟට හොඳයි නරකයි වශයෙන්, උස් පහත් වශයෙන්, මගේද මගේ නොවන ආදී වශයෙන් මේ බෙදාගෙන තිබෙන්නේ. නමුත්
මේ කෙටි වූ ජීවිතයේ අර පරිත්ත කියපු තැනින් කෙටි ඕනම මොහොතක් අවසන් මොහොත වෙනකොට අර අරමුණු වල සම්බන්ධය මොකද්ද? අරමුණු ගැනීමක් නේ. මගේ කරගත්ත අරමුණුත් එතනින් ඉවරයි. ඉන් අදහස් කරේ කායස බේදා පරම්මරණ පඨවි ආදී ධාතුන්ගේ විසිර යාමෙන් විඥාණයත් බැහැර වෙලා ස්කන්ධ පංචකයම දැන් විසිරීලා යනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන නාම රූප ධර්ම බැහැර වෙලා දකින්ට තිබෙන රූපය අවසානයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සකස් වුණු තද ගතිය වැగిරෙන බව උස්නේ වායෝ මේ කයත් ඉදිමිලා නිල්වන් වෙලා අපවිත්‍ර ද එළියට ඇවිදිලා පණුවන්ගෙන් වසාගෙන පුච්චන්නේ මහ පොළේ වල්ලන්නේ නැතුව තිබුණොත් දැක ගන්න පුළුවන් යථා ස්වභාවය. ඊටාම කෙටි. අරමුණුත් එක්ක ජීවත් වෙච්ච අපි මොකද්ද වෙන්නේ? සුපසන් විදියට ධර්මානුකූල මානසිකාරයකින් ඔබ පින්වත්නි මේ දහමත් මුසු කරගෙන ඔබට පුළුවන් manussත්වයේ නාමයෙන් රටට ලෝකයට ගැළපෙන ආකාරයට සියලු දෙනා හා සමග සමගියෙන් ඕනෝන්ට ගරු කරගෙන අඩුපාඩු හදාගෙන අපේ හිත තුල තරහ වෛරය අපි ඇති කරගන්න නැතු. මොකද අපිට සසරක් තිබෙනවා. දුර්ලභ ලැබුව අවස්ථාවක්. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අපේ gedara ඉඳලා නැත්තම් ඔබ ආශ්‍රය කරන අය ඉඳලා හැකි ආකාර. හැබැයි ඒ අය ධර්මයට මතු කරගන්න කියලා ඔබ තරහ වෛරය ඇති කරගන්න ඕනේ. ඒ ස්වභාවයටපත් වෙන්නේ නැතුව Taman ධම මත පිහිටලාම අන්නයත් හැකි ආකාරයේ ඒ මගට යොමු කරගෙන ප්‍රශ්න මතක් කරන්න කියන එක නෙමෙයි. ප්‍රශ්න වලට කොහොමද ධර්මයක් මුසු කරගෙන එයට යොමු වෙන්නේ කියන එක හේතුව දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය. මේ අරමුණු සියල් අරමුණුත් එක තමයි ජීවත් වෙන්නේ ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් සතුට කරන්න ඕනේ කියලා. මොහතකින් ආස්වාස ප්‍රස්වාසයේ නතර වීම සමගින් ඔබට තේරෙන විදියට පණ ටික ගියොත් විඥානයේ බැහැර වී ගිය තැනින් සියල්ල අවසන්. ඊට පස්සේ සසරට මොකද වෙන්නේ? නැවතත් දුගතියකට වැටුණොත් ඒක කෙලවරක් කියන්න බෑ පුතේ. එහෙමයි. අපි මේ සාකච්ඡා මාලාවේදීම නිතර සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට මතුකොට පෙන්වපු අවස්ථා කීපයක්. මහා මේරු පර්වතය වියකී සිඳී යයි. ඒක දැක ගන්න ප්‍රකාශ කරන්න පුළුවන්. මහා සාගරය වියකී සිඳී නැති වෙලා යයි. ඒකත් දේශනා කරන්න පුළුවන්. මහා පොළවත් වියකී සිඳී විනාශ වෙලා යයි. ඒකත් දැක ගන්න දේශනා කරන්න පුළුවන්. හැබැයි මේ ධහම තේරුම් ගත්තේ නැති අවිද්‍යාවෙන් වැසුණු අවිජ්ජා නීවරණං සත්තාන තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං අවිද්‍යාවෙන් වැසිලා මේ පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්න බැරුව තෘෂ්ණාවෙන් බැඳිලා සසරට වැටිලා දුක් විඳින සත්‍යයන්ගේ දුකේ නිමාවක් ගැන නම් කියන්න බෑ. දැක ගන්න බෑ. බුදු නැනසින් මේ දේශනා කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ශ්‍රද්ධාවෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව ටික ටිකවත් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවනම් සරණ ගියා නම් ඒ දේශනාවකට ඇහුම්කන් දෙන්න. දැන් අර ජීවිතයේ ඇති අනිත්‍ය ස්වභාවය මතකොට දැක්කුවා. තව දුරටත් දේශනා කරන හරියට දියේ ඇඳි ඉරක් වගේ. දැන් පුතේ ඇඟිල්ල තියලා දියේ ඉර ඇඳගෙන යනකොට ඒ ඉර පවතින්නේ නැහැ. ඊළඟ ක්ෂණේදී ඇඟිල්ල දිගට ගන්නකොට අර ඉරක් කියන එක නොපෙනී යනවා. ජීවිතයේ යථා ස්වභාවය පෙන්වුම් කළේ එයයි. ඒ නුවණින් දකින්න කියලා පෙන්වුම් කළා. ඊළඟට උඩ තැනකට කන්දකට හෝ යම් පර්වතයකට වැටෙන ජලය ස්රෝතය කියනවා ගලාගෙන යනකොට එහෙම පහළට ගලාගෙන ගිහිල්ලා ගංගාවට වැටෙනවා. අවසානයේ ගංගා මහ මුහුදට යනවා. එකම මොහොතක්වත් නතර වීමක් නැතුව මේක මේ සිද්ධ වෙන්නේ ස්රෝතය සකස් වෙන්නේ ගලාගෙන යාම සිද්ධ වෙන්නේ. හැම මොහොතක් පාසාම දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය ඔබ తాවකාලිකව අරමුණෙන් හදාගත්ත සැප හෝ වේවා. ඒ වගේම ඔබ අකමැති කියන දුක්ඛ දෝමනසෝ වේවා ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් මේ සියල්ලම ඔස්සේ අර උඩට වැටිච්ච ජලය ස්රෝතයක්සේ පහළට ගලාගෙන ගොස් ගංගා එන නදීන් ඔස්සේ මහ සයුරට යනවා වගේ හිස් තැනක් නැතිව හිඩසක් නැතුව හැම මොහොතක් ක්ෂණයක් පාසා ඇති වී නැති වී යමින් මේ යන්නේ ජීවිතයේ කෙලවරකටයි. සම්මතයේ තුල සඳහන් කළ 100ක් ආයු හෝ සල්පයක් වැඩිපුර තිබෙනවා කියලා සියලු දෙනාටම ඒ එසේම නොවන බව ඊටාම පැහැදිලි. ඒ තමයි ජීවිතයේ යථාර්ථයයි මෙනෙහි කරන්නට අරක ශාස්ත්‍රවරයන් වහන්සේ දෙසූ දහම මහා කාරුණික මහා ප්‍රඥාවෙන් පිරිපුන් අප ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ මතු කොට පෙන්වනවා දේශනා කරනවා. ඔබ හිතවලට ඇහෙන්න. ඇහෙනව පමණක් නෙමෙයි වචනේනුත් කියලා ඒක එහෙමයි කියලා නතර වෙනෝනේ. ඒකට අනුගත වෙලා ඒක මෙනෙහි කරලා නුවණින් දැකලා කෙලස්
ප්‍රහාණය කරන තැනකට අභිඤ්ඤයයන් කියන අවබෝධයට ඊළඟට ප්‍රහාණය කරනවා කියන තැනකට සච්චිකාතබ්බං කියන අවබෝධය කියන තැනකට භාවයේ තබ්බං කියන තැන දැන් වගේ දැන් ඒ පුරුදු කරන්න ඕනේ. ඒ ධර්ම මාර්ගය තුල යෙදෙන්න ඕනේ. අරහත් මාර්ගයටපත් වෙන තාක්ම අරහත්ත්වයටපත් වන නිරෝධ සමාපත්තියෙන් ඒ නිවන් සුවය ලබන තැන තියෙනවා. පින්වත්නි අන්න ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. ජීවිතයේ අර්ථය දැන් ඔබට දැනෙන අනුක්‍රමයෙන්. දැන් ධර්ම මානසිකාරයත් ඔබට ඇති වෙන්න ඕනේ. ඊළඟට ජීවන්ත පුතේ තවත් උපමාවක් දක්වනවා. යම් පුද්ගලයෙක් කේල පිණ්ඩයක් දිවට අරගෙන ඉක්මනින්ම බැහැර කරනවා. කේල පිණ්ඩයක් මුවට අරගෙන මුවේ සකස් වෙච්චි ඉක්මනින්ම බැහැර කරනවා. අන්න ඒ වගේ ජීවිතය ගැන ගැඹුරින් දකින්න. මොනතරම් ඇලිලා බැඳිලා ගැටිලා හිටියත් අවිදිනා වැසිකිළියක් බඳු දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් බින්දන මැටි කලයක් බඳු මේ ශරීරය මේ ජීවිතය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයමයි. මේ ජීවිතයේ යථා ස්වභාවයත් ඒ වගේමයි. මගේ මම වෙමි මට ඕන විදිහට පවතිනවා කියලා ශණයක්වත් මොහොතක්වත් හිතින් හැබෑවට ගන්න යමක් නැහැ. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා මගේ මම වෙමි මගේ ආත්මය කියලා සම්මුතියට සීලයේ පිහිටලා අපි කටයුතු කළත් ව්‍යවහාර අර්ථයෙන් පරමාර්ථ වශයෙන් අර ඔබට ඇහිලා තියෙන නිස්සත්ත්ව නිජ්ජීවෝ කියලා දිගින් දිගට පාත්නා සත්‍යයක් හෝ ජීවියෙක් හෝ යමක් හෝ යමෙක් පවතින්නේ නැති කෙන පරම සත්‍ය. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ සම්මුතියට ව්‍යවහාරතාර්ථයෙන් ඇත. හැබැයි පරම සත්‍ය වශයෙන් නැත. මෙන්න මේ අදහස දැන් හිතවලට අනුගත වෙලා දැනුමට කියනවා කියන කෙනේ පොතපතින් අපි විභාගෙ සමත් වුණා කියන අදහසක් නෙමෙයි. අපි අහලා තියෙනවා පමණක් කියනවා කියන එක නෙමෙයි. අපේම අරමුණු තුල අපිට අවබෝධ වෙන අභිඤ්ඤයයන් අභිඥාතං කියන තැන. ඒ ඔස්සේ උපාදානය කරගන්න නැතුව මගේ මම වෙයි මගේ ආත්මය කියලා ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් ආරම්භණයන්නේ උපාදානයන්ගෙන් තොරව ඒව බැහැර කරන ස්වභාවයට එන්න ඕනේ. ඒ ඔස්සේ සච්චිකාතබ්බං අවබෝධයට එන්න ඕනේ. භාවයේ තබ්බන් නැවත නැවතත් මාර්ගය තුල පිළිපදින්න ඕනේ. අනුගමනය කරන්න ඕනේ. මේ තරම් අපි මේ සාකච්ඡා කරන්නේ අපි දෙපාර්ශ්වෙම එකතු වෙලා තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබිය යුතු නිසාමයි. තවදුරටත් උපමාවක් දේශනා කරන පුතේ මේ සූත්‍ර දේශනාව තුළ උදේ ඉඳලා හැන්දෑව වෙනකම්ම දහවල් කාලෙම ඊටාම හොඳින්ම ඊටාම තදින් රත් වෙච්ච යකඩ භාජනයක් තිබෙනවා. මස් පිනක් අරගෙන එහි දානවා. ඒ දක්ව උපමාව ඒක නිසි ලෙස පවතින්නේ නැහැ. එකපාරට පිච්චිලා යනවා. ඒක අස්තිරයි. අන්න ඒ වගේ තමයි මේ ජීවිතය. දැන් මස් පිඩක් කියන තැන ගැඹුරින් අපි ධර්ම මානසිකාරයකට ගන්න පුළුවන්. මස් පිඩක් රාගයට, ලෝභයට, තෘෂ්ණාවට, රසයට, මමයේ මාගේ කියන අරමුණු හදන්න යමක් හැටියට තමයි මස් පිඬු බොහෝ තැන්වල ධර්ම කතාවේ පෙන්වම් කළේ. එහෙමයි. සුනකයට නමුත් මස් නැති ඇට කෑල්ලක් දුන්නොත් ඒක හපහපා ඉඳලා තමන්ගේම කට තුවාල වෙලා එතකොට ඒ ලේ රසවල දකින්න මේක රසයක් මෙතන යමක් තිබෙනවා කියලා. අනෝබෝධයෙන් හටගත්ත සියල්ල නැතිව යනවා කියන අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්කණයට යටත් කොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් මේ ස්කන්ධ පංචක අපි විග්‍රහයට යන්නේ නැහැ. දේශනාවල ඕනෑ තරම් අහලා තියෙනවා අපත් පැහැදිලි කොට තිබෙනවා. එතකොට මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්නට බැරි නම් අර මස් පින වගේම අපි ඒකත් එක්ක ඇලෙන්න පටන් ගන්නවා අරමුණුත් එක්ක. ඒ ඇලෙන්න පටන් ගත්තට පස්සේ අපිට දැනෙන්නේ මේක රසයක්. නමුත් ඒක ස්ථිර භාවයක් ඇත්තේ නෑ. හට අරගෙන බිඳී නැතිව යනවා කියන ස්වභාවය එතන ඇති වෙනවා. ඊළඟට ධර්ම කතාවේ පෙන්눔 කරනවා පුතේ යම් ගවයෙක් ඒ මරන්නට වදක ස්ථානයට ඇදගෙන යනවා. වදක ස්ථානයට ඇදගෙන යනකොට තබන හැම පියවරක්ම කොතෙන්ටද යන්නේ? ජාති ජනා ව්‍යාධි මරණ ශෝක පරිදෝ දුක්ඛ දෝමනස උපායාස ඔස්සේ ජීවිතයේ කෙලවරකටයි. උඩට ඔසවන පාදය බිම තබන්නේ ශණයකින් තවත් ඉදිරියට වදක ස්ථානයට අරගෙන ගිහිල්ලා අපේ ජීවිතය යථා ස්වභාවයත් මේ වගේ තේරුම් ගන්නට පෙන්වම් කළා. අවුරුදු 60000ක් ආයු තිබුණු අවුරුදු 500 දී විවාහ ජීවිතයට පත් වෙලා ගත කරන කාලයේත්
අරක ශාස්ත්‍රයන් වහන්සේ පුතේ කරුණු 6ක් දේශනා කළා. මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණේ සමගින් ගැටලු 6යි තිබුණේ. අහලා බලන හොඳින්ම ඒ තමයි සීතල උෂ්ණ දෙකයි සා පිපාසා කුසගින්නයි පිපාසයයි ඒ සා පිපාසා දෙක අවසානයේ අපවිත්‍ර ලෙසින් බැහැරවීමයි. ශරීරය පිරිසුදු කරගන්නවා කියන දෙන. ඒ ආහාර හා පාන දෙක අනුභව කරොත් පානය කළොත් ඒ දෙකම ශරීරයෙන් බැහැර වෙලා යනවා අපවිත්‍ර හැටියට. එතනත් දෙකක්. සීතලයි උෂ්ණයයි සා පිපාසයි අර අපිරිසුදු දෑ වශයෙන් ඒ දේවල් එළියට බැහැරවීමයි. මේ 6 පමණයි තිබුණේ. එවැනි කාලයකයි 60000ක් ආයු තිබුණු 500 දී පමණ විවාහ වෙන අර සීතල උෂ්ණ ආහාර පාන ගැනීම හා ඒවා බැහැර කිරීම වශයෙන් මේ කරුණු 6 පමණ තිබුණු කාලයකත් ජීවිතයේ යථාර්ථය මෙනෙහි කරලා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං උපන්නාහට නොමරී සිටීමක් නම් නැත. දැන් කුමද්ද සිතෙන්නේ? ජීවත් වෙන කාලයට මේ තරම් ඊටාම අපකා බ්‍රාහ්මණ ඊටාම කෙටි වූ ඒ වගේම ජීවිතං මනුස්සානම් පරිත්තං මනුස්සගේ ජීවිතයේ කෙටි ලහුකම් ඊටාම අඩුයි කෙටි. අන්න එවැනි මේ ජීවිතයක අපි කොහොමද ධර්ම මනසිකාරයක් ඇති කරගන්නේ කියන අදහස සිතින් දැකිය යුතු නේද? අවසන් වශයෙන් අරක සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන භාගතුන් දින වශයෙන් දැන් 100ක් ආයු ජීවත් වෙනවා කියන පුතේ හේමන්ත ගිම්හාන වස්සාන වශයෙන් 3ක් අවුරුදු 300ක් එතකොට ඒ හැම ඍතුවකටම 4 මාසයක් තියෙනවා. එතකොට 12000ක් බවට පත් වෙනවා. ඒවා අඩමාස වශයෙන් ගත්තොත් එහෙම මාස භාගයේ 24000. මේවා 24000 වශයෙන් ගත්තොත් රාත්‍රී වශයෙන් හේමන්ත ගිම්හාන වස්සාන වශයෙන් ගත්තොත් පුතේ 36000. ඒතර රාත්‍රී වශයෙන් ගත්තොත් මේවාත් ඊළඟට බත් ගැනීම ආහාර ගැනීම වශයෙන් මව්කිරි ගැනීමත් ආහාර ගැනීමේ අන්තරායත් 72000ක් පමණ අවස්ථාවන් කාලයක්ම මේ ජීවිතය පාත්තගෙන යනවා. දිවා රාත්‍රී වශයෙන් පෙන්වලා ආහාර ගැනීම වශයෙන් පාත්තලා ආහාර ගැනීමෙත් ලෙඩ වුණොත් ගිලන් වුණොත් එහෙම ඒ වගේම අපත්ති බවට පත් වුණොත් එහෙම ඒ වගේම තමන් ආහාරයෙන් වළකිනවා කියන තත්ත්වයටපත් වුණොත් එයත් ගත්තේ නැතුවත් මේ ජීවිතය ගත කරන්න වෙනවා. මෙන්න මේ තමයි ජීවිතයේ අර්ථය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජහයත්ත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. ශාස්ත්‍රවරයෙක් හැටියට දේශනා කළ යුතු ධර්මය පෙන්වලා දීලා තියෙනවා. කියලා දීලා තියෙනවා. විපලිසර වෙන්නේ නැතුව මාර්ගයට ධ්‍යාන මාර්ගයෙන් යොමු වෙලා අප්‍රමාදී කුසල් මගට යොමු වෙන්න. නැත්තම් ඔබට කම්පා වෙන්න, විපලිසර වෙන්න වෙයි. දුගතියක්ම අත්තේ. කාල වේලාව අවසන්. දේශනාව අවසන් කරනවා. දුර්ලභව ලැබූ උතුම් මනුස්ස ජීවිතයෙන් වර්තමානයේ නමුත් අවශ්‍ය ගැටලු වලට අවශ්‍ය විසඳුම් හොයාගෙන එනමුත් අකුසල් සිතනම කුසල් සිතෙහිම ජීවිතයේ සැනසෙල්ල හොයන්න ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ලෞකික ලෝකෝත්තර වශයෙන් සැනසෙන්නට ආරාධනා කරමි. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ඊ타ත්ම හරවත් වූ දේශනාවක් අංගුත්තර නිකායට අයත් අරක සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප වෙනුවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම වර්තමාන සමාජයට ගැලපෙන්නා වූ උපමාවන් උපයෝගී කරගනිමින් ඊ타ත්ම හරවත් දේශනාවක් බවට මේ දේශනාවපත් වුණා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයෙන් ස්වම්පෝෂිත වන අපේ රටේ මේ වර්තමානයේ උද්ගත වෙලා තිබෙන තත්වයෙන් මිදීමටත් සම්බුද්ධ භාෂිතය තුළ අප හැම කෙනෙකුටම අනුගමනය කරන්නට පුළුවන් කරුණු කාරණා බොහොමයක්ම අන්තර්ගත වෙලා තිබෙනවා කියන කාරණාවත් අපේ දේශකයන්න් වහන්සේගේ දේශනාව තුළින් අපට අවධාරණය වුණා. ඉතින් මේ පිළිබඳව අපි හැම කෙනෙක්ගේම අවධානය යොමු කළොත් අපට මේ වර්තමානයේදී උද්ගත වන ගැටලු වලින් ප්‍රශ්න වලින් මීට වඩා වෙනස් ආකාරයකට මිදෙන්න පුළුවන්කම තිබෙනවා කියන කාරණාවත් අපට පැහැදිලි වෙන කාරණාවක්. ඉතින් කොහොම නමුත් අද දවසේ සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාවේ වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අද දේශනාව අපි නිමාවටපත් කරන්නට සූදානම්ෙන් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට උන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදහවත්
කාරුණික පින්වත්නි, අද ඒ අවසන් කළ සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරේ නාල්නී ලනරෝල් රණවීර මහත්මිය සහ ජයති රණවීර මහත්මියන් ඒ පින්වත් පිරිස විසින් බලාපොරොත්තු වෙනවා චලන් අබේක්‍රම ලනරෝල් මහත්මිය, ආර්.ඩී.ඒ. ලනරෝල් මහතා, කුඩාමැණිකේ රණවීර මහත්මිය නැසී ගිය සීලුම සංසාරගත ඥාතීන් සිතට සිහියට නගාගෙන ගුණානුස්මරණය කරමින් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සිත සුවපත් කරගෙන පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඔබත් ධර්මාබෝධය ඇති කරගෙන කුසල් සිත පිහිටුවාගෙන ඒ අතගේ සසර ගමන නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරන්නට පුළුවනි. එසේම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේට ඉන්දිකහා බෝමාලි, ශානකහා චලිතා, ශමිලස් හා මේදානි දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් භව නිරෝගී භව අනාගත ජීවිත කටයුතු සඵල වෙලා ධර්මාබෝධයෙන් හැම සනසිල්ලක්ම වේවායි සෙත් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ආලෝකා රත්නායක ඇතුළු පවුලේ හැමට, දියණියන්ගේ පවුල්වල සියලු දෙනාටමත් ධර්ම දේශනන්ට සහභාගී වූ සියලු දෙනා ඇතුළු අප හැමට හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් දේශනාව සාකච්ඡාව හේතු වේවායි පිනතුල්ලා ප්‍රාර්ථනා කරනවා. කුසල් සිත් පිහිටුවාගෙන ඒ කුසල් සිත්ති ආධ්‍යාත්මික බලය ශක්තියත් ඇති කරගෙන ඔබ ධර්ම අවබෝධයෙන් සැනසීලා ඊතනන් සඳහන් කළ මේ ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් ජීවිත සිටින හැම දිනාටමත් මේ රටේ හෝ ලෝක කොතැනක හෝ වෙසමින් නැරඹූ ශ්‍රවණය කළ හැමටත් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමටත් දායකත්වයේ සුළු හැමටත් හැම සැනසෙල්ලක්ම යහපතක්ම වේවා කියන අදහසින්ම මේ ගේ ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම තුම් තුනුරුවන් සරණයි.